අලුත් ගිවිසුම හා දෙවියන් වහන්සේ යන මාතෘකාවෙන් එක්ව දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට මද වේලාවක් ගනිමු. අපගේ ඇසට නොපෙනෙන බොහෝ දේ තිබෙනවා. උදාහරණයක් ලෙස සුළඟාපාවට තිබුණත් අපට එය දකින්න බෑ. ඊට අමතරව ඊතා දුරින් පිහිටි දෙයක් හා අපට ඊතා සමීප දේවල්ද ඇතැම් විට අපට පෙනෙන්නේ නැහැ. ඊතා කුඩා හෝ විශාල වූවත් පියවි ඇසට නොපෙනෙන දේවල් තිබෙනවා. මෙලෙස අප මනුෂ්‍යයන් වශයෙන් කාලයේ හා අවකාශයේ සීමාවන්ට සීමා වී ජීවත් වෙනවා. බොහෝ දේ පැවතුනත් ඒවා සැබවින්ම පවතින බව සනාථ කර ගැනීමට නොහැකි වීම අවාසනාවක්. සියල්ලෙනි, මේ ගැන සොයා බැලීමට මොහොතක් ගනිමු. අපගේ පියවි ඇසට නොපෙනෙන දේවල් පෙන්වා දෙන බොහෝ උපාංග තිබෙනවා නේද? උදාහරණයක් ලෙස ඔරලෝසුව අපට නොපෙනෙන කාලය පෙන්වා දෙන උපාංගයක් නේද? අපගේ දෛනික ජීවිතය තුළ නොපෙනෙන දේවල් පෙන්වා දෙන උපාංග අපට සොයාගන්න පුළුවන්. සැලකිලිමත්ව සොයා බැලුවොත් ඔබට එවැනි උපාංග කිහිපයක්ම සොයාගන්න පුළුවන්. එහෙමනම් අදෘශ්‍යමාන දෙවියන් වහන්සේව අපට සොයාගන්න පුළුවන් කොහොමද? බයිබලය යනු අදෘශ්‍යමාන දෙවියන් වහන්සේව දැකගත හැකි දෙවියන් වහන්සේ විසින් සෑදූ උපකරණයක් නේද? නොපෙනෙන කාලය ඔරලෝසුවකින් දැක ගැනීමට හැකි ලෙසම අපට දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන ලෝකය බයිබලයෙන් දැකගන්න පුළුවන්. බයිබලය යනු අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ රාජ්‍යය, උන්වහන්සේගේ අදෘශ්‍යමාන ගුණාංග හා උන්වහන්සේ ගැන අපට දැනගැනීමට අවශ්‍ය වූ සියල්ලද ඇති සත්‍ය පොතකි. සියල්ලෙනි, මේ ශුද්ධාත්මයන්ගේ යුගයේදී ක්‍රිස්තුස් හංසහොන් වහන්සේ දෙවියන් වහන්සේය කියා සාක්ෂි දරන අය වන්නේ අපයි. බයිබලය අපට උගන්වන්නේ මෙය නේද? පිය දෙවියන් වහන්සේ හා මව් දෙවියන් වහන්සේ වන ආත්මයන්න් වහන්සේ හා මනමාලිය සිටින බවත්, අදෘශ්‍යමාන ලෝකයේ පවතින බවත් අප ඒත්තුගෙන විශ්වාස කරන්නේ කොහොමද? දෙවියන් වහන්සේ සියල්ල බයිබලයෙන් දැක ගැනීමට සැලැස්සුවා. නමුත් සෑම මනුෂ්‍යයෙකුටම බයිබලය තිබුණත් දුටුවත් දකින්න බැරි අයද, ඇසුනත් නෑසෙන අයද, තේරුම් නොගන්න අයද සිටිනවා. මෙය තරමක අවාසනාවක්. ලෝකයේ බොහෝ දෙනා අතරින් ක්‍රිස්තුස් හංසහොන් වහන්සේ මේ ශුද්ධාත්මයන්ගේ යුගයේ ගැලවුම් කරු බව අප පමණක් විශ්වාස කරන්නේ ඇයි? ක්‍රිස්තුස් හංසහොන් වහන්සේ දෙවියන් වහන්සේ කියා අප විශ්වාස කරන්නේ ඇයි? වසර 2000කට පෙරදී අපොස්තුලවරුන් හා මුල් සභාවේ ශුද්ධවන්තයන් විසින් මාංශවත්ව සිටියත් යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ ලෙස පිළිගත්තේ ඇයි? ඔවුන්ට එසේ කිරීමට හේතුවක් තිබෙන්නට ඇති. ඔවුන් මේ කාරණය ගැන සාක්ෂි දැක තිබීම එයට හේතුවයි. අපත් මේ සාක්ෂිය දැක තිබෙනවා. එය හරියට නොපෙනෙන කාලයේ දැකීමට සැලැස්සූ ඔරලෝසුවක් වගේ. යම් කෙනෙක් මමයි දෙවියන් වහන්සේ කියාද, තවත් කෙනෙක් දෙවියන් වහන්සේ මමයි කියාද පැවසුවත්, සැබෑ දෙවියන් වහන්සේව අප දැනගන්නේ කොහොමද? සත්‍ය හා අසත්‍ය කුමක්ද කියා පෙන්වා දෙන උපාංගයක් තිබෙනවා නම් කොයිතරම් හොඳද? බයිබලය යනු මේ භූමිකාව ඉටු කරන අනර්ග උපාංගයකි. එහෙමනම් අන්සාහොන් වහන්සේ දෙවියන් වහන්සේ කියා අප කියන්නේ ඇයි? අලුත් ගිවිසුමේ අනර්ග සත්‍ය ප්‍රකාශ කරන්නා වූ තැනන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, අප උන්වහන්සේගේ සෙනග හා උන්වහන්සේ අපගේ දෙවියන් වහන්සේ වන බවටත් අනාගත වක්තෘවරුන් බයිබලය තුල පවසා තිබෙනවා. දෙවියන් වහන්සේට හැර මේ භූමිකාව ඉටු කළ හැකි කිසිවෙක් නොමැති බව බයිබලය හා අනාගත වක්තෘවරුන් සාක්ෂි දරනවා නේද? එම ගල සැබෑ දියමන්තියක්ද නැතිනම් ව්‍යාජ්‍ය එකක්ද කියා පෙන්වා දෙන දියමන්තියක සත්‍යතාවය පරීක්ෂා කරන උපාංගයක් වගේ. එලෙස දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් අතර වාසය කරනවා නම් අප හැඳිනගන්නේ කොහොමද? උන්වහන්සේව ඇඳිනගත හැකි උපාංගය වන බයිබලයෙන් අපට සනාථ කරගන්න පුළුවන් නේද? එහෙමනම් ක්‍රිස්තුස් හංසහොන් වහන්සේ දෙවියන් වහන්සේ කියා බයිබලයේ සාක්ෂි දරන්නේ කොහොමද? උන්වහන්සේ අලුත් ගිවිසුම රැගෙන ඇවිත් අලුත් ගිවිසුම තුලින් අපට සදාකාල ස්වර්ග රාජ්‍යය පොරොන්දු වූ නිසා
අපගේ සැබෑ දෙවියන් වහන්සේ බව බයිබලය සාක්ෂි දරනවා. අප මේ සාක්ෂිය ගැන බලමු. යෙරමියා 31:31 බලමු. බලව මා විසින් ඊශ්‍රායල් වංශයේ සහ යුදා වංශයේ සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන විටදී අලුත් ගිවිසුමක් කරන්නෙමි කියා පවසන තැනන් වහන්සේට අප අවධානය යොමු කළ යුතුය. මා එනම් ස්වාමි වූ යෙහෝවා දෙවියන් වහන්සේ එසේ කරන බවට පැවසුවා. යෙහෝවා දෙවියන් වහන්සේව තේරුම් ගැනීමට අප ත්‍රිත්වය තේරුම් ගත යුතුය. යෙහෝවා දෙවියන් වහන්සේ කවුද? යේසුස් වහන්සේය. යේසුස් වහන්සේ කවුරුන්ද? යේසුස් වහන්සේගේ අලුත් නාමය වන ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේය. පිය වූ යෙහෝවා දෙවියන් වහන්සේ, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ශුද්ධාත්මයාණන්ගේ අලුත් නාමය වූ ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ වෙනස් වූ යුගයන් වල වෙනස් නාමයන් වලින් පැමිණියත් උන්වහන්සේලා එකම දෙවියන් වහන්සේය. වසර 2700කට ඉහතදී දෙවියන් වහන්සේ පැමිණ අලුත් ගිවිසුම පිහිටවන බවට යෙරමියා අනාවැකි කළා. 32 වෙනි පදය. ඒවනාහි මිස්ර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වාගේ නොවේය. මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියෙම්. නමුත් ඔවුහු ඒ මාගේ ගිවිසුම කඩකළෝ යයි ස්වාමින් වහන්සේ කියනසේක. නමුත් ඒ දවස්වලට පසු මා ඊශ්‍රායල් වංශයේ සමග කරන ගිවිසුම මේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුලම තබා කුමක් කරනවද ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝය. මෙහි දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සෙනගව සම්බන්ධ කරන පොරොන්දුව කුමක්ද? දෙවියන් වහන්සේ අලුත් ගිවිසුම වන ලකුණෙන් තම සෙනග සමග ඇති සම්බන්ධතාවය තාහුරු කරනවා. මාංශවත්ව සිටින දෙවියන් වහන්සේව අපට පහසුවෙන් ඇඳින ගැනීමට හැකිවන පිණිස ඊතා සරලව දෙවියන් වහන්සේ එය බයිබලයේ පොත් 66 තුල සාරාංශගත කළා. මේ පොළොවට පැමිණෙන විටදී තම සෙනග සමග සම්බන්ධ වන බවටත් අලුත් ගිවිසුම තුලින් සදාකාලික ස්වර්ග රාජ්‍යයේ සහතික කරන බවටත් දෙවියන් වහන්සේ ලියා තැබුවා. දෙවියන් වහන්සේ පැවසුවේ මා තේරුම් ගැනීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් අලුත් ගිවිසුම තේරුම් ගන්න කියාය. මේ පොළොවට පැමිණ අලුත් ගිවිසුමේ සත්‍ය පිහිටුවන තැනන් වහන්සේට අවධානය යොමු කරන්න කියා දෙවියන් වහන්සේ අපට පැවසුවා. අලුත් ගිවිසුම පෞකමාව පමණක් නොව සදාකාල ස්වර්ග රාජ්‍යයේ පොරොන්දුවද දෙන බවට දෙවියන් වහන්සේ පැවසුවා. දෙවියන් වහන්සේ මේ සියලු පොරොන්දු අලුත් ගිවිසුම තුල ඇතුළත් කළා. දෙවියන් වහන්සේ පැවසුවේ අලුත් ගිවිසුම පවත්වන්නන් මාගේ සෙනගද අලුත් ගිවිසුමේ සත්‍ය උගන්වන මා ඔබගේ දෙවියන් වහන්සේද වන්නෙමි කියාය. සියල්ලෙනි, මෙය තේරුම් ගැනීමට අපහසුද? තේරුම් ගැනීමට පහසු වන පිණිස දෙවියන් වහන්සේ එය සාරාංශ කළා. එහෙමනම් අප කළ යුත්තේ අලුත් ගිවිසුමේ සත්‍ය ගෙනා තැනැත්තා කවුරුන්ද කියා සොයා බැලීම නේද? වසර 2000කට පෙරදී අනාගත වක්තෘවරුන්ගේ සාක්ෂීන්ට අනුව පුත්‍රයාණන්ගේ යුගයේදී අලුත් ගිවිසුම ගෙනාවේ කවුරුන්ද? යේසුස් වහන්සේය. අවසන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ කොහොමද? අප ඊට පහසුවෙන් එය ග්‍රහණය කරගත යුතුය. තවද ස්වර්ග රාජ්‍යයේ උරුමය අපට ලබා දෙන්නේ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙල ලෙස මේ පොළොවට දෙවනවර පැමිණි ක්‍රිස්තුස් වහන්සේ බව අපට තේරුම් ගන්න පුළුවන්. අප උන්වහන්සේ ගැන බලා සිටියමුව. උන්වහන්සේ අප ගලවනසේක කියා යෙසායා 25 අනාවැකි වී ඇති ආකාරයට රසවත් මිදියුෂෙන් මරණය සදහා කාලයටම නැති කළා වූ තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ බව අපට සනාථ කරගන්න පුළුවන් නේද? සියල්ලෙනි, බයිබලයේ වචනය කොහෙත්ම සංකීර්ණ නැහැ. ඒවා සරලයි. නමුත් ගැටලුව නම් මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි ඇති විශ්වාසය හිඟවීමයි. අනර්ග වචනය පිළිනොගෙන ඒවා විශ්වාස නොකර සිටින නිසා දෙවියන් වහන්සේව සොයා ගැනීමට ඔවුන් අසමත් වෙනවා. උන්වහන්සේ මේ පොළොවට පැමිණ අනාවැකි වී තිබුණු කාර්යය ඉටු කළත් ඔවුන්ට උන්වහන්සේව පිළිගන්නටවත්
තේරුම් ගන්නටවත් නිවැරදිව උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපදින්නටවත් නොහැකි වී තිබෙනවා. ඔරලෝසුව නැමැති උපාංගය තුළින් නොපෙනෙන කාලය අපට මැනිය හැකි ලෙසම බයිබලයේ ඉගැන්වීම් තුළින් අපට දෙවියන් වහන්සේගේ පැවැත්ම තාහුරු කරගන්න පුළුවන් නේද? දෙවියන් වහන්සේ පැවසුවේ අලුත් ගිවිසුමක් කරන්නෙමි කියාය. තමන් විසින්ම මේ ඉටු කරන බවට දෙවියන් වහන්සේ පැවසුවා. මේ ගිවිසුම යක්ෂයාවත් ඔබගේ අසල්වැසි අහඹු පුද්ගලයෙක්වත් සෑදූ ගිවිසුමක් නොවේ. එය ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙකුගේ තර්කයකින් සිදු වූ දෙයක් නොවේ. අලුත් ගිවිසුම සෑදිය හැක්කේ කාට පමණක්ද? දෙවියන් වහන්සේ පැවසුවේ ස්වාමී වූ මම ඒක කරන්නෙමි කියාය. තම මිදීමේ සැලැස්ම පියාණන්ගේ යුගයේදී යෙහෝවා යන නාමයෙන්ද, පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් යන නාමයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී අලුත් නාමය වූ අන්සංහොන් යන නාමයෙන්ද ඉටු කරන බවට බයිබලයේ අනාවැකි වී තිබෙනවා නේද? මේ ගැන සැක කිරීමට හේතුවක් නැහැ. අනාගත වක්තෘවරුන් තුලින් දැනටමත් අනාවැකි කර අවසන් නිසායි. අනාවැකි කර ඇති සෑම දෙයක්ම උන්වහන්සේ මේ පොළොවට පැමිණ සම්පූර්ණ කළා. හේබ්‍රේව 9:11 නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ වඩා උතුම් වූ, වඩා සම්පූර්ණ වූ, අතින් නොසෑදුවා වූ, එනම් මේ භූමික මැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපයේ මැදින් එළුවන්ගේත් වස්සන්ගේත් ලේ කර්ණ කොටගෙන නොව තමන්ගේම ලේ කර්ණ කොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධ ස්ථානයට ඇතුල් වූසේක. මක්නිසාද එළුවන්ගේත් ගොනුන්ගේත් ලේ වලින්ද අශුද්ධ වී සිටින්නන්ට එළ නෑම්බියෙකුගේ අලු ඉසීමෙන්ද මාංශය පවිත්‍ර වෙන හැටියට පිරිසිදු කරනු ලබන්නේ නම් කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කර්ණ කොටගෙන තමන්ම දෙවියන් වහන්සේට පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් නුඹලාගේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද? මේ කාරණේ නිසා උන්වහන්සේ කුමක්ද අලුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදුන ලැබීම පිණිස මරණයක් සිද්ධ වූ බැවින් කැඳවනු ලැබුවා වූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය. අලුත් ගිවිසුම තුළින් සියලු මානව වර්ගයාට ස්වර්ග රාජ්‍යයේ උරුමය ලබා දෙන පිණිස උන්වහන්සේට කුමක මැදිහත්කාරයෙක් වෙන්ට සිද්ධ වුණාද? උන්වහන්සේ අලුත් ගිවිසුමේ මැදහත්කාරයා වුණා. එබැවින් අලුත් ගිවිසුම යනු ඕනෑම කෙනෙක්ට පැමිණ තනිව පිහිටුවා ඉගැන්විය හැකි දෙයක් නොවේ. මෙය කළ හැක්කේ කාට පමණක්ද? බයිබලය හා අනාගත වක්තෘවරුන්ගේ අනාවැකි බලන විටදී පොළොවට පැමිණ අලුත් ගිවිසුම ඉටු කර අපට ඉගැන්විය හැක්කේ දෙවියන් වහන්සේට පමණයි. තවද අපට අලුත් ගිවිසුමේ පාස්කුව ගෙනාවේ කවුරුන්ද කියා අපගෙන්ම අසා දෙවියන් වහන්සේව පහසුවෙන්ම ඇඳෙන ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ කවුරුන්ද කියා අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අත්තිකා ගසේ අතු මෘදුව කොළ හටගන්න කල මනුෂ්‍ය පුත්‍රයා දොරටු සමීපයේ වන්නේහිය යන අනාවැකියට අනුව 1948 දී බෞතිස්ම වූයේ කවුරුන්ද? දාවිත් රජුගේ සිංහාසනයේ අනාවැකිය ඉටු කළේ කවුරුන්ද? අප මේ ගැන සැලකිලිමත්ව සිතමු. මෙය සම්පූර්ණ කළේ කවුද? අප ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේව දෙවියන් වහන්සේ ලෙස විශ්වාස කරන්නේ සාක්ෂි නැතුව නොවේ. සෑම ලියවිල්ලක්ම හා අනාගත වක්තෘවරයෙක්ම නිවැරදිවම ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ ගැන සාක්ෂි දරනවා. එබැවින් ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ දෙවියන් වහන්සේ බව ඔබ දන්නේ කොහොමද කියා අපගෙන් ඇසූ විට අපට පාස්කුව රැගෙන පැමිණ සදාකාල ජීවනයේදී ජීවන වෘක්ෂය අපට ලබා දුන් නිසා අපගේ දෙවියන් වහන්සේය. අලුත් ගිවිසුමේ සත්‍ය අපට දේශනා කර දුන් නිසා අපගේ දෙවියන් වහන්සේය. ආත්මික මන්නා දුන්න නිසා අපගේ දෙවියන් වහන්සේය කියා අපට පවසන්න පුළුවන්. ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ ගැන බොහෝ දේවල් අපට ඔවුන්ට කියන්න තිබෙනවා නේද? මේ සෑම කාරණාවක්ම අතරින් අද අප අධ්‍යයනය කරමින් සිටින්නේ අලුත් ගිවිසුම ගැනයි. ලූක් 22:7 යමු. තවද පාස්කුව පූජා කළ යුතු මුහුන් නොදැමූ රොටි කන දවස පැමුණුනේය. එවිට උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින් නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙල කරන්නයි කීසේක. පාස්කුව සැබවින්ම වැදගත්.
13 වන පදය. ඔහු ගොස් උන්වහන්සේ කී ලෙස සම්භව පාස්කුව පිළියෙල කළෝය. 14 වන පදය. පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමග ප්‍රේරිතයෝද හිඳගත්තෝය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට වද විඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමග කන්ට අතිශයින් ආශා වුනෙමි. පාස්කුව අතිශයෙන් කෑමට ආශා වූ යේසුස් වහන්සේ 19 වෙනි පදයේදී අලුත් ගිවිසුම පැවැත්වීමෙන් ආදර්ශයක් පෙන්වා දෙනවා. 19 වෙනි පදය. උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. තවද යේසුස් වහන්සේ අසමත් නොවී මෙය කරන්න කියා පැවසුවා. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගිවිසුමය. යේසුස් වහන්සේ පැමිණෙන්නට පෙර වසර 700කට ඉහතදී දෙවියන් වහන්සේ යෙරමියා තුලින් මා විසින් ඊශ්‍රායෙල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේය කියා අනාවැකි කළා. යෙරමියා 31දී අලුත් ගිවිසුම සාධන බවට අනාවැකි කළේ යෙහෝවා දෙවියන් වහන්සේය. එහෙමනම් යෙහෝවා දෙවියන් වහන්සේ හා යේසුස් වහන්සේ අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? උන්වහන්සේලා එකම වූ දෙවියන් වහන්සේය. යෙහෝවා දෙවියන් වහන්සේ අලුත් ගිවිසුම සාධන බවට වූ අනාවැකිය හරියාකාරවම ඉෂ්ට වුණා. යෙහෝවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ හා අලුත් නාමය වූ ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ එකිනෙකාගෙන් වෙන් නොවුණු එකම දෙවියන් වහන්සේය. යෙහෝවාගේ නාමයෙන් අලුත් ගිවිසුම ගැන අනාවැකි කළේ පියාණන්ගේ යුගයේදීය. තවද උන්වහන්සේ අනාවැකි ඉටු කර යේසුස් යන නාමයෙන් අලුත් ගිවිසුම පිහිටෙව්වේ පුත්‍රයාණන්ගේ යුගයේදීය. උන්වහන්සේ අවුරුදු 3ක් පමණක් අලුත් ගිවිසුම් සුභාරංචි රාජ්‍යය දේශනා කළ නිසා එය සම්පූර්ණ කිරීමට උන්වහන්සේට නැවත දෙවනවර පැමිණීමට සිදු වුණා. උන්වහන්සේ දෙවනවර පැමිණ වසර 37ක් පුරාවට අලුත් ගිවිසුම දේශනා කරමින් තම මෙහෙවරේ ඉටු කළේ මේ නිසයි. එහෙමනම් පියාණන්ගේ පුත්‍රයාණන්ගේ හෝ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ වේවා අලුත් ගිවිසුම තුලින් මිනිසයා හට සදාකාල ජීවනය එනම් පොරොන්දු වූ ස්වර්ගයේ උරුමකාරකම ලබා දිය හැක්කේ කාට පමණක්ද? දෙවියන් වහන්සේට පමණයි. බලව මේ අපේ දෙවියන් වහන්සේය. 20 වෙනි පදය. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගිවිසුමය. මේ සිදු වුණේ පාස්කු දවසේදීය. ඔබ හොඳින් දන්නා ආකාරයට 4 වන සියවසේදී එනම් යේසුස් වහන්සේ ස්වර්ගයට එසවී වසර 300කට පමණ පසුව අලුත් ගිවිසුමේ සත්‍යය නැති වී යන්නට පටන් ගත්තා. සබත් දවස ක්‍රිස්තු වර්ෂ 321 දීත් පාස්කුව ක්‍රිස්තු වර්ෂ 325 දීත් අවලංගු වී ගියා. ක්‍රිස්තු වර්ෂ 354 දී නත්තල හඳුන්වනු ලැබුවා. තවද මිත්‍යා දෘෂ්ටික ආගම්වල භාවිතා කෙරුණු කුරුසය වැනි භාණ්ඩ සභාවට හැඳින්වුවා. මේ දිනවල අලුත් ගිවිසුම දේශනා කරන කිසිම සභාවක් ඔබට සොයාගන්න බැහැ. දෙවියන් වහන්සේගේ මාලිගාවට රැස් වී මාලිගාව මිත්‍යා රූප වලින් පුරවාගෙන Tamanගේ තොල් වලින් පමණක් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා යයි පවසනවා දැකීමෙන් දෙවියන් වහන්සේ අපෝස්තල යොහන්ගේ එළිදරව්වෙන් මාගේ සෙනගෙනි ඈගෙන් ඉවත්ව වරෙල්ලා කියා පැවසුවා. බබිලෝනියෙන් පැමිණි පසු අප යා යුත්තේ කොහෙටද? නොනැවතී සියෝන් වෙතට දිව එන්න කියා දෙවියන් වහන්සේ අපට පැවසුවා. සියල්ලෙනි අප නොනැවතී දිව ආ ස්ථානය වන්නේ මංගල්‍යයන් පැවැත්වෙන සියෝන් වන දෙවියන් වහන්සේගේ සභාවට නේද? මෙහි අප අතර වාසය කරන්නේ කවුරුන්ද? දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. දෙවියන් වහන්සේ සියෝන් තුල රජකම් කරන්නේ කුමන සත්‍යයක් සමගද? දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාව සමග රජකම් කරනවා. තවද අපට අලුත් ගිවිසුමේ සත්‍යයෙන් උගන්වමින් සිටිනවා. අන්තිම දවස්වල අනාවැකියන්ට අනුව වසර 37ක් අලුත් ගිවිසුමේ සුභාරංචි රාජ්‍යයේ මෙහෙයවා සුභාරංචි දිවිය සම්පූර්ණ කිරීමෙන් පසු ස්වර්ගයට යාමෙන් උන්වහන්සේ සියෝන්හි රජු බවට පත් වුණා නේද? අද ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ දෙවියන් වහන්සේ බව අප දන්නේ කොහොමද යන ප්‍රශ්නයට පිළිතුරු නැවතවරක් අපගේ සිත් මත කැටයම් කරගනිමු. බෞතිස්මයේ සිට අප දැන් පවත්වන සෑම දෙම අලුත් ගිවිසුමේ අංගයන්ය. පාස්කුව අලුත් ගිවිසුමයි. ඒ වගේම සබත් දවස,
හිස්වැස්මේ නියෝගයත් අලුත් ගිවිසුමයි. දෙවියන් වහන්සේ නියම කළා වූ මේ සෑම නියෝගයක් හා ව්‍යවස්ථාවක්ම අලුත් ගිවිසුමේ සත්‍යයි. අලුත් ගිවිසුමේ සත්‍ය තුළින් අප පව්කමාව දෙවියන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ වී අප දෙවියන් වහන්සේ සමග එක් වී උන්වහන්සේගේ සෙනගද වුණා. මේ සියල්ල අලුත් ගිවිසුම තුළින් අපට ලැබුණු පරම පොරොන්දුය. සියලු මානව වර්ගයාටම අලුත් ගිවිසුමේ සත්‍ය ඉගැන්විය හැක්කේ දෙවියන් වහන්සේට පමණයි කියා බයිබලය පවසනවා. හෙබ්‍රෙව් 8 වන පරිච්ඡේදය බලමු. 8 වන පරිච්ඡේදයේ 7 වන පදය. මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණා නම් පළමුවෙනි ගිවිසුම යනු දෙවියන් වහන්සේ මෝසෙස්ට දුන් පරණ ගිවිසුමයි. මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණා නම් දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත. දෙවෙනි එක කුමක්ද? ඒ අලුත් ගිවිසුමයි. එසේය. උන්වහන්සේ දොස් තබමින් ඔවුන්ට කතා කොට බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. මෙහි කවුරුන් විසින් අලුත් ගිවිසුමක් කරන බවට අනාවැකි වී තිබෙනවද? අලුත් ගිවිසුමක් කරමි කියා සටහන් වී තිබෙනවා නේද? එහෙමනම් ගිවිසුම කළේ කවුරුන්ද කියා අප සොයා බැලිය යුතුයි නේද? ඇත්තටම ගිවිසුම කළේ කවුරුන්ද? එබැවින් ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ කවුරුන්ද? මෙය සිදු වුණේ බයිබලයේ පොත් 66 හා අනාගත වක්තෘවරුන්ගේ සාක්ෂීන්ට අනුව නේද? අලුත් ගිවිසුම පිහිටුවිය හැක්කේ දෙවියන් වහන්සේට පමණයි. දෙවියන් වහන්සේ අත්තිකා ගසේ අතු මෘදුව කොළ හට ගන්න කල දොරටු සමීපෙහි සිටින්නෙමි කියා පැවසුවා. මෙය සිදු වූයේ කවදාද? මෙය සිදු වූයේ 1948 දීය. එහෙමනම් එම වසර දෙවියන් වහන්සේ තම සුභාරංචිකාර්යය ආරම්භ වසර විය යුතුය. දාවිත් රජුගේ සිංහාසනයේ අනාවැකියට අනුව තම පළමු පැමිණීමේදී වසර 3ක්ද දෙවන පැමිණීමේදී වසර 37ක්ද අනාවැකි මාර්ගයේ ගමන් කළ යුතුය. 8 වන පදය. බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා විසින් ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම මෙන් නොවේය. මක්නිසාද ඔහු මාගේ ගිවිසුමෙහි නොපැවතුනෝය. මමද ඔවුන් නොසැලකුවෙමි ස්වාමින් වහන්සේ කියනසේක. එසේය ඒ දවස්වලට පසු මා විසින් ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ සිහියේ තබමින් ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හුද මාගේ සෙනගක් වන්නෝය. ස්වාමින් වහන්සේ ඇඳෙන ගන්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගේ කුඩාය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳෙන ගන්නෝය. එසේය මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි. ඔවුන්ගේ පවුද තවත් සිහි නොකරන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේක්යයි කියා තිබේ. අලුත් ගිවිසුමක් යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණ කළසේක. ඉන්දින් පරණවන්නා වූ මහලුවන්නා වූ දේ නොපෙනී යාමට ළඟය. අලුත් ගිවිසුමේ ඉගැන්වීම් ලබා දෙන විට මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම හා පවුද තවත් සිහි නොකරන්නෙමි කියා දෙවියන් වහන්සේ පැවසුවා. ඉන් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේ අපට පව්කමාව ලබා දෙන බවයි. දෙවියන් වහන්සේ අපට දුන් පොරොන්දුව මෙයයි. දෙවියන් වහන්සේ අන්තිම දවස්වලදී නැවත පැමිණ අන්ධකාර යුගයන් තුලදී නැති වී ගිය අලුත් ගිවිසුම උගන්වන බවට මීකා 4 වන පරිච්ඡේදයේ අනාවැකි වී තිබෙනවා නේද? උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. මීකා 4:1. නමුත් මතු දවස්වලදී ස්වාමින් වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටවනු ලබන්නේය. හෙල්වලට වඩා උසස් වන්නේය. ජනයෝ ඒ කරා ගලාගෙන එන්නෝය. මේ අනාවැකි ඉටුවන නියම කාලය කුමක්ද? මතු දවසේය. මතු දවස් යනු අවසන් යුගයයි. එනම් අප ජීවත් වන ශුද්ධාත්මයන්ගේ යුගය නේද? ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය. හෙල්වලට වඩා උසස් වන්නේය. ජනයෝ ඒ කරා ගලාගෙන එන්නෝය. බොහෝ ජාතින්ද ගොස් කතා කොට එන්න ස්වාමින් වහන්සේගේ කන්දටත් යාකෝබ්ගේ දෙවියන් වහන්සේගේ ගෘහයටත් යමු. උන්වහන්සේ කුමක් කරනවද? තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමු යයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියෝන් කෙරෙන්ද ස්වාමින් වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත් වන්නේය.
සියෝන් තුල සැමරෙන්නේ මොනවද? එහි මංගල්‍යයන් සැමරෙනවා. සති මංගල්‍යයක් වූ සබත් දවස හා වාර්ෂික මංගල්‍යයන් වන වාර 3 මංගල්‍යයන් 7 පැවැත්වෙන ස්ථානයේ අප සෙවිය යුතුය. එහි සබත් දවස, පාස්කුව, මුහුන් නොදෙමු රොටි මංගල්‍ය, නාඹුල් ඵල මංගල්‍ය, සති මංගල්‍ය, හොරණෑ මංගල්‍ය, සමගිකමක් කිරීමේ දවස හා කූඩාරම් මංගල්‍යයද තිබිය යුතුය. මේ සත්‍යයන් තිබෙන සභාව කුමක්ද? දෙවියන් වහන්සේ එම ස්ථානයේ වාසය කරනවා. එය සියෝන්ය. අලුත් ගිවිසුමේ සත්‍ය තුලින් අපව සියෝන් වෙතට මඟ පෙන්වන්නේ කවුරුන්ද? අපගේ දෙවියන් වහන්සේය. බලව, මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. උන්වහන්සේ අප ගලවනසේක. කවුරුන් හෝ අපගෙන් ඔබ ක්‍රිස්තුස් අන්සහුන් වහන්සේව දන්නේ කොහොමද කියා ඇසුවොත් අප නොපසුබටව උන්වහන්සේ අලුත් ගිවිසුම හා සදාකාල ජීවනය දුන්න නිසා අපගේ දෙවියන් වහන්සේය කියා පැවසිය යුතුය. අපට ඔවුන්ට බයිබලයෙන් පෙන්විය හැකිය. ක්‍රිස්තුස් අන්සහුන් වහන්සේව දෙවියන් වහන්සේ කියා ඔබ විශ්වාස කරන්නේ ඇයි කියා ඇසුවොත් ඒ උන්වහන්සේ මව්දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දැරූ නිසාය. යෙසායා 62 හා උත්පත්ති 3ට අනුව මව්දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරන්නේ පිය දෙවියන් වහන්සේ පමණක් කියා එහි ලියවී තිබෙනවා. එබැවින් අප බයිබලයත් අනාගත වක්තෘවරුන් ගැනත් ස්ථීරව විශ්වාස කරමු. ස්වර්ගයට යන ආකාරය නොදන්න නිසා දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබුණත් ලෝකයේ මංමුලාව සිටින අසරණ ආත්ම ගැන සොයා බලමු. අලුත් ගිවිසුමේ සේවකයන් ලෙස සමාරියාවටද පොළවේ සීමාව දක්වාද සාක්ෂි දරමින් අපේ ආත්මවලට මඟ පෙන්විය යුතුය. දේශනාව අවසන් කරන්න කැමැති ඔබට බොහොම ස්තුතියි.